තෙරුවන් සරණයි ආයුබෝවන් ධර්මාචාර්ය පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා 2017 2018 අවුරුද්දේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම කියන ප්‍රශ්න පත්‍රයට අදාළ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සෑම වර්ෂයකම ප්‍රශ්න යොමු වෙන පාඩම් මොනවද කියලා තේරුම් ගන්නට ඒක වැදගත් වෙනවා. මීට කලින් අපි 2016 2017 2015 2016 වර්ෂවලට අදාළ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන ප්‍රශ්න පත්‍රවලට අදාළ තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ ඒවා නැරඹීමට හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු 2017 2018 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයේදී රෝම ඉලක්කම් 10ක් යටතේ කෙටි ප්‍රශ්න තමයි ලැබෙන්නේ. දෙවැනි කොටසේ දෙවැනි ප්‍රශ්නයේ ඉඳලා ප්‍රශ්න අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් අපි බලමු මොකද්ද දෙවැනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම දෙවැනි රෝම ඉලක්කම තුන්වෙනි රෝම ඉලක්කම ඒ විදිහට ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන එක අපි අවධානයට යොමු කරමින් සාකච්ඡාවක් සිදු කරමු. පළවෙනි පාඩම චතුරාර්ය සත්‍ය පාඩම. එනම් 2017 2018 අවුරුද්දේදී පළවෙනි පාඩමෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. 2016 2017 අවුරුද්දේදී මේ පාඩමට අදාළව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්ය එම සත්‍යවලට අදාළ වන පරිද්දෙන් දක්වන්න. මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර තියෙන්නේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් කෘත්‍ය 4ක් තියෙනවා. ඉතින් මේ කෘත්‍ය කියන එකට කාර්ය කියන වචනේ තමයි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. විභාගයේදී අනිවාර්යයෙන්ම අපි මේ වචනවලට අවධානය යොමු කරන්නට ඕන. චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්යයන් 4ක් චතුරාර්ය සත්‍ය පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ 4 තමයි මේ තියෙන්නේ. දුක්ඛාර්ය සත්‍ය පළවෙනි කාරණා. පිරිසිඳ දැනගත යුතුය. දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැනගත යුතුය. නිවැරදි විදිහට සම්පූර්ණ වශයෙන් දැනගන්නට ඕන. ඒක පාලි වචනයෙන් හඳුන්වන්නේ පරිඤ්ඤයයන් කියලා. ඉතින් පිළිතුර ලියද්දී අපිට ලියන්නට වෙනවා දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දැනගත යුතුය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුය. පහතබ්බන්. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය තුන්වෙනි ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුය. හතරවෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍ය භාවේතබ්බං වැඩි යුතුය. ඒ විදිහට ආර්ය සත්‍යත් ඒ ආර්ය සත්‍ය හා සම්බන්ධ කාර්යයත් දැක්වීම තමයි අපි කරන්නට ඕන. දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දැනගත යුතුය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍ය වැඩි යුතුය කියන කරුණු 4 දැක්වීම තමයි අපි කරන්නට ඕන. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නයට අවධානය යොමු කරමු. දුක ඇතිවීමට හේතු වෙන ආර්ය සත්‍ය නම් කර එහි ප්‍රභේද දක්වා ඒවා හඳුන්වන්න. දුක ඇතිවීමට හේතුව ලෙස දැක්වෙන චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය කුමක්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක ඇතිවීමට හේතු වෙන කාරණාවන් ගැන කියවෙන ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එහෙනම් දුක ඇතිවීමට හේතු වෙන ආර්ය සත්‍ය නම් කර ඒක නම් කළා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා. ඊළඟට එහි ප්‍රභේද දක්වා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රභේද 3ක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙම දක්වලා ඊට පස්සේ කියනවා ඒවා හඳුන්වන්න. ඒවා හැඳින්වීමකුත් කරන්නට ඕන. කාම තණ්හාව. කාම තණ්හාව කියලා කියන්නේ
ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් මගින් ලබා ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච කාම වස්තුන් කෙරෙහි ඇලීම් බැඳීම් වශයෙන් ඇති කරගන්න තණ්හාවට කියනවා කාම තණ්හාව කියලා. නැවත වතාවක් බලමු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පංචකාම වස්තුන් කෙරෙහි ඇලීම් බැඳීම් වශයෙන් ලබා ගන්නා වූ ආසාවන්, ඇති කරගන්නා වූ ආසාවන් වලට කියනවා කාම තණ්හාව කියලා. කාම තණ්හාව කියලා අපිට ඒ විදිහට කෙටියෙන් හඳුන්වන්නට කියලායි කියන්නේ. ඉතින් තවත් විස්තර තියෙනවා. අපි කෙටියෙන් පමණක් හඳුන්වමු. මොකද මේ ප්‍රශ්නේ කොටස් කිහිපයක්ම අපි ඉදිරිපත් කළා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන පිළිතුර ලිව්වා. ඒ වගේම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යටතේ සාකච්ඡා වෙන කොටස් අපි සාකච්ඡා කළා. නම් කරන්නට යෙදුණා. ඊට පස්සේ තමයි එම කොටස් කෙටියෙන් හැඳින්වීම කරන්නට තියෙන්නේ. ඊළඟට භව තණ්හා. භවයේ පැතීම් වශයෙන් උපන් සාස්වත දෘෂ්ටිය සමග පැවති රූප අරූප භවයන්හි ඇල්මහා ධාන සැප පිළිබඳ සියුම් ඇල්මද භව තණ්හා වෙයි. මොකක්ද මේ කියන්නේ? කෙටියෙන් මතක තියාගන්න. රූප අරූප භවයන් පිළිබඳ ඇල්මයි ධාන සැප පිළිබඳ ඇල්මයි තමයි භව තණ්හාව කියලා කියන්නේ. රූප අරූප භවයන් පිළිබඳ ඇල්ම සහ ධාන සැප පිළිබඳ සියුම් ඇල්ම තමයි භව තණ්හාව කියලා කියන්නේ. ඒ විදිහට කෙටියෙන් දැක්වීම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඊළඟට විභව තණ්හා. උච්ඡේද දෘෂ්ටිය සමග ඇති වෙන තණ්හාව විභව තණ්හාව. සත්වයා මරණින් මතු යලි ඉපදීමක් නොවේ කියන අදහස ඇතිව මේ ජීවිතයෙන්ම අවසන් වෙනවා කියන අදහස ඇතිව උච්ඡේදය සමග උච්ඡේදයට පත් වෙනවා කියන අදහසත් එක්ක ඇති කරගන්නා වූ තණ්හාව තමයි විභව තණ්හාව කියලා කියන්නේ. විභව තණ්හාව කියලා කියන්නේ. හොඳයි, ඒ විදිහට පැහැදිලි කරාම ඒ විදිහට කෙටියෙන් දැක්වුවාට පස්සේ අපිට ලකුණු ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. නිර්වාණයත් නිර්වාණගාමී ප්‍රතිපදාවත් අයත් වන්නේ චතුරාර්ය සත්‍යයටමය. මෙම ප්‍රකාශය ආර්ය සත්‍ය දේශනාව මගින් පැහැදිලි කරන්න. නිර්වාණයත් නිර්වාණගාමී ප්‍රතිපදාවත් අයිති වෙන්නේ චතුරාර්ය සත්‍යයට. නිර්වාණයත් කියලා කිව්වම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන තමයි කියවෙන්නේ. ඒ වගේම නිර්වාණගාමී ප්‍රතිපදාව අන්තර්ගත වෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. හතරවෙනි ආර්ය සත්‍යය. එහෙනම් චතුරාර්ය සත්‍යයේ තියෙන සියලුම කොටස් ගැන අවධානයට යොමු වෙනවා මේ ප්‍රශ්නේදී. චතුරාර්ය සත්‍යයේ හා සම්බන්ධව තියෙන සියලුම කොටස් වලට අවධානය යොමු වෙලා තියෙනවා බලන්න. පළවෙනියටම සඳහන් වෙන ප්‍රශ්නේ, ඒ වගේම දෙවෙනියට සඳහන් වෙන ප්‍රශ්නේ. අපිට මේ ප්‍රශ්න තේරුම් ගැනීම සඳහා එක ඉතාමත්ම වැදගත් වේවි. පළවෙනියටම සඳහන් වෙන ප්‍රශ්නේ බලන්න. දුක්ඛ ආර්ය සත්‍ය හා සම්බන්ධ කාර්යයන් එහෙම නැත්නම් කෘත්‍ය 4 අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ලකුණු 4 ප්‍රශ්නේදී. ඊළඟට ලකුණු 6ක් ලැබෙන ප්‍රශ්නේ දෙවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ. ඒකෙදී දෙවෙනි ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සම්බන්ධයෙන් අහනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ කොටස් පිළිබඳව අහලා තියෙනවා. ඒ වගේ මේ කොටස් කෙටියෙන් හඳුන්වන්නට කියලාත් ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේදී සම්පූර්ණම අහනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන දෙකම සම්බන්ධ කරගෙන ලියන්නට ඕන ප්‍රශ්නයක්. නිර්වාණයත් කිව්වම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, ඒ වගේම නිර්වාණගාමී ප්‍රතිපදාවත් අයත් වන්නේ චතුරාර්ය සත්‍යයටම කියන ප්‍රශ්නේ. එහෙනම් නිරෝධය කියලා කියන්නේ මොකක්ද? නිරුද්ධ වීම, ප්‍රහාණය වීම, නැතිවීම කියන එක. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා අපි දක්වන්නට යෙදුණු දුක්ඛ සමුදය එහෙම නැත්නම් දුකට හේතුව ලෙස දැක්වෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව ක්ෂය කිරීම, නිරුද්ධ කිරීම, නැති කිරීම, ප්‍රහාණය කිරීම තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය වෙන්නේ.
කෙටියෙන් මතක තියාගන්නට ඔබට වැදගත් වෙනවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය කියලා කියන්නේ දුකෙන් නිදහස් වීම, නිරුද්ධ වීම. එහෙනම් ඒ සඳහා මොකද කරන්නට තියෙන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව දුරු කිරීම ඉන් මිදීම. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං අය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. දුක්ඛ නිරෝධය එහෙම නැත්නම් නිරුද්ධ වීම කියන්නේ මොකක්ද කියන එක ගැන මෙතන සඳහන් වෙනවා. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. භික්ෂූනි දුක්ඛ නිරෝධාරිය සත්‍ය වනාහි යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාවගේම ඒ තණ්හාවේම අශේෂ විරාග නිරෝධෝ. ඉතිරි නො වූ ඇලීම් නො වූ නිරුද්ධ වීම, ත්‍යාගය තමයි, නොඇලීම තමයි නිරෝධය කියලා කියන්නේ කියලා මෙතන සඳහන් වෙනවා. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන සඳහන් වෙන ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ පාඩේ. එහෙනම් මොකක්ද? චතුරාර්ය සත්‍යයේම අන්තර්ගත වෙනවා දුක්ඛ නිරෝධය කියන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය තුලින් ඒක විස්තර වෙනවා. ඒ වගේම තමයි මොකක්ද නිරෝධය කියලා කියන්නේ කියලා තවත් කෙටියෙන් දක්වන අවස්ථාවක් තියෙනවා. කරුණු ඔක්කොම ලියන්නට ඔබට අවස්ථාව නැති වෙන්නට පුළුවන් වෙලාව එක්ක. එතකොට මේ වගේ වැදගත් වෙන කාරණාවන් මතක තියාගන්න. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. නිවන කියන්නේ මොකක්ද කියන එකත්, නිරෝධය කියන්නේ මොකක්ද කියන එකත් මේ පාඩේ අන්තර්ගත වෙනවා. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාව ක්ෂය කිරීම, රාගය නැති කිරීම, නිර්වාණයේ බව ඒ පාඩේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් ඒ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය යටතේ. ඒ විදිහට සාමාන්‍ය විස්තරයක් අපිට දුක්ඛ නිරෝධය ගැන සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි නිර්වාණගාමී මාර්ගය. නිර්වාණගාමී මාර්ගය මොකක්ද කියලා අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. මහණෙනි, මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යයි. එනම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කෙසේද? යත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ විදිහට තමයි දැක්වෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය සම්බන්ධයෙන් චතුරාර්ය සත්‍ය හතරවෙනි ආර්ය සත්‍ය විදිහට. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යං අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියන මෙන්න මේ පාඩය මතක තියාගන්න. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියන අදහස. දුකෙන් නිදහස් වීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියන අදහස. එහෙනම් ඊට පස්සේ තමයි සේයති ඉදං කෙසේද යත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික දක්වන්නේ. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. දුකෙන් නිදහස් වීමේ මාර්ගය කුමක්ද? එහෙනම් මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් චතුරාර්ය සත්‍ය තුල දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයත් කියන දෙකම අන්තර්ගත වෙනවා කියන එක පිළිබඳව තොරතුරු දක්වන්නට අපිට මේ කාරණාවන් වැදගත් වෙනවා. තවත් බොහෝ තොරතුරු තියෙනවා. ඉතින් ඒ සියලුම තොරතුරු දක්වන්නට අපිට වෙලාව නෙවෙයි. අපි වෙලාවට අනුව වෙලාව කළමනාකරණය කරගෙන, කාලය කළමනාකරණය කරගෙන පිළිතුරු ගොඩනගන්නට ඕන. හොඳයි, ඔබට තවත් නිර්මාණශීලීව ඒ කරුණු සම්බන්ධ කරගෙනම දුක්ඛ නිරෝධයත් ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යයත් කියන දෙකම. එතකොට ඔබට මේ වගේ ප්‍රශ්නයකදී අහන්නේ ඔබ දුක්ඛ නිරෝධය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියන දෙක මොකක්ද කියන එක පිළිබඳ වැටහීමකින් ඉන්නවද කියන එක. ඒ වගේ මේක ගලපලා විස්තර කරලා විශේෂ කරුණු සම්බන්ධ කරගෙන ඔබට ලියන්නට පුළුවන් හැකියාවක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන එකක් බැලීම තමයි මේ වගේ ප්‍රශ්නයකදී සිදු වෙන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්නයකට ඒ විදිහට පිළිතුරු පෙළ ගස්වා ගන්නට පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය
බලමු. ආත්මවාදී ඉගැන්වීම් වලට අනුව පුද්ගලයා මරණයෙන් පසු උපදින ස්ථාන දක්වන්න. තුන්වෙනි පාඩමේ 46 වෙනි පිටුවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ස්වර්ගයෙහි හෝ නිරයෙහි කියන වචනේ ඒ විදිහටම සඳහන් වෙනවා. ආත්මවාදී ඉගැන්වීම් වලට අනුව පුද්ගලයා මරණයෙන් පස්සේ උපදින ස්ථාන තමයි ස්වර්ගයේ ඉපදීම හෝ නිරයේ ඉපදීම. ඒ විදිහට දැක්වීම ප්‍රමාණවත් වෙන ලකුණු ලබා ගන්නට පුළුවන් එතකොට. ඒ වගේම තමයි ස්වර්ගයේ හෝ නිරයෙහි කියලා දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වර්ගයේ හෝ නිරයෙහි කියලා. එහෙම නැත්නම් නිරයෙහි හෝ ස්වර්ගයේ කියලා දක්වන්න පුළුවන්. ඒ විදිහට අපිට ලියන්නට පුළුවන්. කෙටියෙන් තමයි ලියන්නට ඕන. ඊළඟට ආත්මවාදී සංඥාව බැහැර කරන බුදු සමය දෘෂ්ටි කෝණ තුනකින් සත්වයා පිළිබඳව යථාර්ථයේ ඉදිරිපත් කරයි. එම දෘෂ්ටි කෝණ තුන නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. ආත්මවාදී සංඥාව බැහැර කරන බුදු සමය දෘෂ්ටි කෝණ තුනකින් සත්වයා පිළිබඳව යථාර්ථයේ ඉදිරිපත් කරනවා. ඒ දෘෂ්ටි කෝණ තුන නම් කරන්නට ඕන. නම් කරලා කෙටියෙන් පහදන්නට ඕන. කෙටියෙන් පැහැදිලි කරන්නට ඕන. කන්ද ආයතන ධාතු කියන ආකාරයට වර්ග කිරීම. කන්ද විදිහට 5කටත් ආයතන ධාතු. පළවෙනියට මහන්නේ සත්වයා පිළිබඳ යථාර්ථය ඉදිරිපත් කරයි. එම දෘෂ්ටි කෝණ තුන නම් කර. ඒ දෘෂ්ටි කෝණ තුන තමයි කන්ද විදිහට, ස්කන්ධ විදිහට බලන දෘෂ්ටි කෝණය, ආයතන විදිහට බලන දෘෂ්ටි කෝණය, ඊළඟට ධාතු විදිහට බලන දෘෂ්ටි කෝණය. ප්‍රශ්නයේ දෙවනියට සඳහන් වෙන්නේ නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. ඒ එක එක කොටසක් අපි කෙටියෙන් පැහැදිලි කරන්නට ඕන. කන්ද කියන එක. කන්ද කියන එකේ සාමාන්‍ය අදහස තමයි ගොඩ රාශිය කියන එක. පුංජය, ගොඩ, රාශිය ඒ විදිහ අදහස් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට සත්වයා කොටස් 5කට, එහෙම නැත්නම් ගොඩවල් 5කට, ගොඩවල් 5ක එකතුවක් තමයි පුද්ගලයෙක් කියලා කියන්නේ. ඒ විදිහට දක්වනවා. ස්කන්ධ එහෙම නැත්නම් කන්ද කියන කොටසේදී දක්වන කොටස් ටික මොනවාද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන පංචස්කන්ධයට අනුව දැක්වීම. පුද්ගලයාව දක්වනවා පංචස්කන්ධයට අනුව. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය. ස්කන්ධ ධාතු ආයතන කියන එකේදී අනිවාර්යයෙන්ම මේ ස්කන්ධ 5 පාඩම් කරගන්න. ඊළඟට අපි අහන්නේ ඒ කන්ද ආයතන ධාතු කියන ආකාරයට පුද්ගලයා පිළිබඳව බලන දෘෂ්ටි කෝණ තුන නම් කරලා එක එකක් ගැන පැහැදිලි කිරීමක් කිරීම. එහෙනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ආදී වශයෙන් පුද්ගලයාව වර්ගීකරණයකට ලක් කරනවා. රූප කියන්නේ පුද්ගලයාගේ බාහිරමය රූපය. ඊට පස්සේ නාම කොටස් 4ක් දැක්වෙනවා. පංචස්කන්ධය නාම රූප දෙකට අනුව බෙදනකොට රූප කියන එක රූපයටත්, නාම කියන කොටසට වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන 4කටත් බෙදලා තියෙනවා. ඒ විදිහේ දෘෂ්ටි කෝණයකින් කන්ද කියන එක යටතේ පුද්ගලයාව බෙදලා තියෙනවා. එහෙම නැත්නම් පුද්ගලයාව දක්වලා තියෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. ඊළඟට ආයතන. ආත්ම සංකල්පයේ ප්‍රතික්ෂේප කිරීම සඳහා යොදා ගනු ලබන තවත් ක්‍රමයක් තමයි මේ ආයතන කියන්නේ. බෞද්ධ ඉගැන්වීමේදී ආයතන නමින් හඳුන්වනු ලබන්නේ පුද්ගලයා බාහිර ලෝකය හා සම්බන්ධ කරන චක්කු ආදී ආයතන 6 සහ එමගින් බාහිර ලෝකයෙන් ගන්න රූප ආදී අරමුණු 6 සම්බන්ධ කරගෙන. ආයතන විදිහට දැක්වෙන්නේ අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන විදිහට. අපි බලමු. ඔව්. ඒ ආයතන වලින් අපි ගත්තොත් චක්කුංච පරිච්ඡ රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. මේ පාඨයේ සඳහන් වෙන අසත් රූපයක් ගැටීම තුලින් අසක් පිළිබඳව විඥාන සිතක් ඇති කර ගැනීම, දැනීමක් ඇති කර ගැනීම, රූපයක් පිළිබඳව දැනීමක් ඇති කර ගැනීම කියන කාරණේ. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම අපි අවධානය යොමු කළ යුතු කාරණාවක් තමයි කන්ද ආයතන ධාතු කියන එකේ ආයතන කියන එකේ. ඒ විදිහට බාහිරින් ගන්න අරමුණු සම්බන්ධයෙන් කෙරෙන විවරණයක් තමයි
ආයතන මගින් සිදුවෙනු ලබන්නේ, සිද්ධ කරනු ලබන්නේ. ඒ ආයතන අපිට දක්වන්නට පුළුවන් ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන විදිහට. ආයතන වර්ග දෙකයි. ඒ තමයි ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන. ආධ්‍යාත්මික ආයතන චක්කායතන, සෝතායතන, ගහන ආයතන, ජීවහායතන, කායායතන, මන ආයතන. පුද්ගලයාගේ ශරීරය හා සම්බන්ධව පවතින ආයතන නිසා මේවට කියන්නේ ආධ්‍යාත්මික ආයතන කියලා. බාහිරින් ගන්නේ මොනවද? රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඇසින් රූපත්, කනෙන් ශබ්දත්, නාසයෙන් ගඳ සුවඳත්, දිවෙන් රසයත්, කයෙන් ස්පර්ශත්, මනසින් ධර්මයනුත් ලබා ගන්නවා. අන්න ඒ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන තුලින් සිදුවෙන ක්‍රියාවලියක් තමයි පුද්ගලයා කියලා කියන්නේ. එහෙම නැත්නම් ආත්මීය වශයෙන් ගත හැකි ස්ථීරසාර වූ පුද්ගලමය ස්වභාවයක් නැහැ කියන එක දෘෂ්ටි කෝණයක් තමයි ආයතන කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි වර්ගීකරණයේ ධාතු කියන එක ධාතු 18කට බෙදෙනවා. ධාතු 18කට බෙදෙනවා. ස්කන්ධ කියන එකම එහෙම නැත්නම් ආයතන කියන එකම නැවතත් කොටස් කිහිපයකට වර්ග කරලා දක්වන එක තමයි මෙතනදී අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. චක්කු, ඊට පස්සේ අරමුණු තමයි රූප. ඒක රූප ධාතු කියලා මෙතනදී හැඳින්වෙනවා. ඊළඟට චක්කු විඥාන ධාතු. ඇසෙන් රූපයක් පිළිබඳව අවධානය යොමු වුණාට පස්සේ චක්කු විඥානයක් ඇති කරගන්නවා. ඒ විඥාණයට කියනවා චක්කු විඥාන ධාතු කියලා. ඊළඟට කන ශබ්දයකට යොමු වෙනවා. ඒ ශබ්දය සෝත ධාතු විදිහට, ශබ්ද ධාතු විදිහටයි හැඳින්වෙන්නේ. කනයි ශබ්දයයි එකතු වීම එක්ක ඇතිවෙන විඥානය සෝත විඥාන ධාතු කියලා හැඳින්වෙනවා. ඒ විදිහට චක්කු, සෝත, ගහන, જીවහා, කාය, මනෝ, රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම, චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන වර්ග කිරීමට අනුවත් පුද්ගලයා ධාතු විදිහට වර්ගීකරණයක් කරලා තියෙනවා කියලා අපිට කියන්නට වෙනවා. මේ ගැන කියන්නට නම් අනිවාර්යයෙන්ම මේ කොටස් පිළිබඳව හොඳ මතකයක් අපිට තියාගන්නට වෙනවා. සාර්ථක පිළිතුරක් ලියන්නට නම්. එහෙම නැතිව අපිට කෙටියෙන් ලියන්නට පුළුවන්. ස්කන්ධ වශයෙන් කොටස් 5කට බෙදලා තියෙනවා කියලා දක්වන්නට පුළුවන්. ඒ වගේම ආයතන විදිහට ආධ්‍යාත්මික ආයතන 6ක් සහ බාහිර ආයතන 6ක් විදිහට ආයතන 12කට වර්ගීකරණය කරලා තියෙනවා කියලා විතරක් අපිට පිළිතුරෙන් එහාට යන්නට පුළුවන්. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක වෙන්නට නම් මේ පිළිබඳව පැහැදිලි කිරීමේදී මේ කොටස් දක්වමින් පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. හොඳයි, ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ, තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ, භෞතික ලෝකයේ ජීව සියල්ලම සෑදී ඇත්තේ භූත රූප අතර මුල් භූත රූප 4 මුල් කරගෙන. ඔව්, අපි නැවත වතාවක් මේ ප්‍රශ්නයට අවධානය යොමු කරමු. අපිට ලකුණු 6ක් ලබා දෙන ප්‍රශ්නයක් නිසා බොහෝ විස්තර කරන්නේ නැතිව මේ වර්ගීකරණයන් ටික දක්වන්නට පුළුවන් නම් ඔබට සාමාන්‍ය ලකුණක් ලබා ගන්නට පුළුවන් තත්වයට ගමන් කරන්නට පුළුවන්, පිළිතුර නිර්මාණය කරගන්නට, ගොඩනගා ගන්නට පුළුවන්. හොඳයි, මේ තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ තමයි ලකුණු 8ක ප්‍රශ්නයක්. ඒ නිසා අපි හොඳින් අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක්. භෞතික ලෝකයේ ජීව සියල්ලම සැදී ඇත්තේ භූත රූප 4 මුල් කරගෙන එම භූත රූප දක්වා ඒවායේ ස්වභාවය පෙන්වා දෙන්නට කියලායි කියන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. සතර මහා භූත රූප පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ 4 ලියන්නට ඕනේ. ඊට පස්සේ පඨවි කියන එක මහා භූත රූප ලෙස මේවා දක්වනවා. මහත්ව දල වශයෙන් පෙනෙන යන අර්ථයෙන් මේ 4 මහා භූත රූප කියලා කියනවා. ඒ විදිහේ විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පඨවි ධාතුව කියන එක පළවෙනිට අපිට හඳුන්වන්නට වෙනවා. පඨවි ධාතුව මෘදු බව, තද බව, රළු බව කියන ලක්ෂණ කොට පවතින ධර්මතාවය තමයි පඨවි කියන ධාතුවේ මෘදු බව තියෙනවා, තද බව තියෙනවා, රළු බව තියෙනවා. මේ කියන ලක්ෂණ තියෙනවා. ඒ වගේම තමයි ශරීරයේ පවතිනවා කේසන්, ලොම්, දත්, සම්, මස්, නහර, ඇට, අස්ථි. මේ හැම දෙයක්ම මොනවද?
පඨවි කියන ධාතුවට අයිති වෙන දේවල්. ඒ වගේම පඨවි ගණෙහිලා සලකන්නට පුළුවන් හැම දෙයක් තුළම පඨවි ගතිය බහුලයි. ගස්, ගල්, පර්වත ආදිය ගත්තට පස්සේ මේ හැම දෙයක් තුළම මේ තද ගතිය කියන එක, මෘදු ගතිය කියන එක ආදී ඒ ලක්ෂණ තියෙනවා. ඒක තමයි පඨවි ගතිය කියලා කියන්නේ. එහෙම නැත්නම් පඨවි කියන භූත රූපය. වැగిරෙන ස්වභාවය තමයි ආපෝ ධාතුව කියලා කියන්නේ. වැగిරෙන ගතියෙන් යුක්ත සියලුම දේවල් ආපෝ ධාතුව බහුලයි. ශරීරයක් ගත්තොත් සෙම, සැරව, ලේ, පිත, දහඩිය, කඳුළු, කෙල, මූත්‍රා, මේද තෙල් මේ වගේ කොටස් අපිට ගන්නට පුළුවන්. ඒ වගේම ජලය, එක එක වර්ගයේ තෙල් වර්ග මේ හැම දෙයක්ම තේජෝ ධාතුවට අයිති වෙනවා. ඊළඟට උණුසුම් ස්වභාවයේ දැවෙන ගතිය, සිහිල් බව කියන ලක්ෂණ වලට කියන්නේ තේජෝ ධාතුව කියලා. තේජෝ භූත රූපය. උණුසුම් ස්වභාවයත්, දැවෙන ගතියත්, සීතල ගතියත්, සිහිල් ගතියත් මේ ලක්ෂණ ඔක්කොටම කියන්නේ තේජෝ ධාතුව කියලා. අනුභව කළ පානීය කළ දේ යම් ස්වභාවයක් නිසා දැවීමට, දිරීමට, පැසවීමට පත් වේද එය අපේ ශරීරයේ සම්බන්ධයෙන් දකින්න පුළුවන් තේජෝ ධාතුව. අපේ ශරීරයට ආහාර ගත්තට පස්සේ ශරීරයේ උණුසුම වැඩි වෙමින් ඒවා දිරවීමට පත් වෙනවා. අන්න එතනදී තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි වායෝ ධාතුව කියන්නේ සැලෙන ගතිය, පිපෙන ගතිය, පිම්බෙන ගතිය. මේ ස්වභාවයට තමයි කියන්නේ වායෝ ධාතුව කියලා. ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයේ, උදරයේ ඇති වාතය ආදී මේ වායෝ ධාතු ගණයට සම්බන්ධ කරලා අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භූත රූප පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සිදු කරන්නට පුළුවන්කම තියෙනවා. සතර මහා භූත රූප නම් කිරීම, ඒ වගේම සතර මහා භූත රූප 4 පිළිබඳවම සාමාන්‍ය අදහස් දැක්වීම කියන කරුණු දෙකටම තමයි ලකුණු 8ක් ලැබෙන්නේ. ඒ නිසා එක කාරණාවක් විස්තර කිරීමට බොහෝ වේලාවක් අරගෙන බොහෝ කාරණාවන් ඉදිරිපත් කරමින් පැහැදිලි කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒකේ කොටස් කිහිපයක් පිළිබඳවම පැහැදිලි කරන නිසා. හොඳයි, ඊළඟට 4 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරමු. බුදුරජාණන් වහන්සේ විසින් ಭಾರತයේ පැවති හේතුඵලවාදී කැන්වීම මූලික කොටස් 4කට බෙදා ඒවා ප්‍රතික්ෂේප කරන ලදී. ඒ කොටස් 4 නම් මොනවද? ඒ කොටස් 4 නම් වශයෙන් ලියන්නට තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ පහළ වෙන ಭಾರತೀಯ සමාජයේ තුල තිබුණු හේතුඵලවාදී කියලා ඉදිරිපත් කරලා තිබුණු ඉගැන්වීම් 4ක් තිබුණා. ඒ 4 ප්‍රතික්ෂේප කළා. අපි 2016-2017 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේදී දැක්කා පටිච්ච සමුප්පාදය හා සම්බන්ධව තියෙන පාඩමේ තියෙන මේ වාද පිළිබඳව. දැක්වෙන හේතුඵලවාදී ඉගැන්වීම් විදිහට ඉදිරිපත් වෙලා තිබුණු මිත්‍යා සංකල්ප ගැන. එහෙනම් අපි නැවතත් ප්‍රශ්නය බලමු. බුදුරජාණන් වහන්සේ විසින් ಭಾರತයේ පැවති හේතුඵලවාදී ඉගැන්වීම් මූලික කොටස් 4කට බෙදා ඒවා ප්‍රතික්ෂේප කරන ලදී. ඒ කොටස් 4 නම් කරන්න කියන ප්‍රශ්නය. සයංකතවාදය, පරංකතවාදය, සයංකත පරංකතවාදය, අසයංකාර අපරංකාරවාදය. මේ පාලි කොටස් නැතිවත් ඔබට ලියන්නට පුළුවන්. මේ වාද නම් කරන්නට කියලා කියන්නේ සයංකතවාදය, පරංකතවාදය, සයංකත, පරංකත, අසයංකාර අපරංකාර වාදය කියන වාද 4. එහෙම දක්වන්නට පුළුවන්. ඊළඟට 4 වෙනි ප්‍රශ්නයේ 2 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ එකී වාද වලින් වාද දෙකක ස්වභාවය හඳුන්වා දෙන්න. වාද දෙකක ස්වභාවය ගැන හඳුන්වලා දෙන්නට වෙනවා අපිට මෙතනදී. අපි බලමු සයංකතවාදය සහ පරංකතවාදය කියන වාද දෙකේ ලක්ෂණ. සයංකතවාදයයි පරංකතවාදයයි කියන වාද දෙකේ ලක්ෂණ මොනවද කියලා. හේතුව සහ
ඵලය අතර වෙනසක් දැක්විය නොහැකි වීම කියන ඉගැන්වීම තමයි සයන්කත වාදයේ ප්‍රධානම ලක්ෂණය. මේක ආත්මවාදී සංකල්පයකට තුඩු දෙන හේතු වෙන මූලික වෙන ඉගැන්වීමක්. හේතුව හා ඵලය අතර වෙනසක් නැහැ කියන ඉගැන්වීම තමයි සයන්කතවාදී ප්‍රධානම ලක්ෂණය. ආත්මවාදී සංකල්පයකට තුඩු දෙන ලක්ෂණයක්. ඒ වගේම ප්‍රකෘතියෙන් පරිණාම වීමක් ගැන කියවෙන සාංඛ්‍යයන්ගේ සත්කාර්යවාදයට සමානයි. සාංඛ්‍යයන්ගේ සත්කාර්යවාදය කියන ඉගැන්වීමට සමාන වාදයක් විදිහට තමයි සැලකෙන්නේ. හේතුව ඵලයේ බවට පරිණාම වීමක් ගැන සයන්කතවාදයේහි සඳහන් වෙලා තියෙනවා. හේතුව ඵලයේ බවට පත් වෙනවා කියන ඉගැන්වීමක් තමයි සයන්කතවාදයේදී කියන්නේ. ඒ වගේම මේ සයන්කතවාදී කර්මවාදයට සම්බන්ධ කළහොත් කරන්නාම විපාක විඳිය යුතුයි කියන අදහස. සෝ කරෝති සෝ පටිසංවේදී දේති. කරන්නාම විපාක විඳිය යුතුයි කියන ඉගැන්වීම. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙම වාදයත් සාස්වත දෘෂ්ටි වශයෙන් සලකලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සයන්කතවාදයේ අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා සාස්වත දෘෂ්ටියක් විදිහට. හේතුව හා ඵලය අතර ඒකත්වයක් දැක්විය නොහැකි බව. හේතුවයි ඵලයයි අතර එක සමාන ස්වභාවයක් තියෙනවා කියලා දක්වන්නට බෑ කියන ඉගැන්වීම බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වමින් සයන්කතවාදය කියන වාදය ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් සයන්කතවාදය කියන්නේ මොකක්ද? සයන්කතවාදය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කොයි වගේ අදහසක්ද කියන එකත් අපි මෙතනදී කෙටියෙන් අවධානයට යොමු කරගත්තා. ඊළඟට පරංකතවාදය. හේතුව එකකි ඵලය අනෙකකි. හේතුව හා ඵලය අතර සම්බන්ධයක් නැහැ කියලා උගන්වන ඉගැන්වීම තමයි පරංකතවාදය. සයන්කතවාදයේදී කිව්වේ හේතුව සහ ඵලය අතර එකම සම්බන්ධතාවයක් තියෙන්නේ කියලා. පරංකතවාදයේදී කියන්නේ හේතුව එකක් ඵලය අනෙකක්. හේතුව හා ඵලය අතර සම්බන්ධයක් නැහැ කියන ඉගැන්වීම පරංකතවාදයේ ලක්ෂණය. මේ සත්කාර්යවාදයට ප්‍රතිපක්ෂ ඉගැන්වීමක්. අසත්කාර්යවාදයේ විදිහට හඳුන්වනවා. සත්කාර්යවාදයට විරුද්ධ ඉගැන්වීමක්. ඒ නිසා මේක අසත්කාර්යවාදය කියලා හඳුන්වනවා. ජෛන ග්‍රන්ථවල සඳහන් වන අන්දමට වාද පහක්ම මෙම පරංකතවාදයට ඇතුළත් වෙලා තිබිලා තියෙනවා. කාලවාදයේ මූල හේතුව කාලය වශයෙන් සැලකීමේ ඉගැන්වීම. ඒ වගේම ඊශ්වරවාදයේ මූල හේතුව ඊශ්වරයා විදිහට සලකනවා. ස්වභාවවාදයේ මූල හේතුව ස්වභාවය කියලා උගන්වනවා. ජෛන ග්‍රන්ථවල තමයි මේ විදිහට සඳහන් වෙන්නේ. ඒ වගේම කර්මවාදයේ මූල හේතුව කර්මයේ විදිහට සලකනවා. ඒ වගේම නියතිවාදයේ මූල හේතුව දෛවය කියලා නියතියක් විදිහට සලකලා කටයුතු කරනවා. ඒ ඉගැන්වීම තමයි පරංකතවාදය හා සම්බන්ධව දැක්වෙන තොරතුරු විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. තවත් තොරතුරු කිහිපයක් තියෙනවා. ඒ විදිහට පැහැදිලි කිරීම එහෙම නැත්නම් කරුණු ගෙන හැර දැක්වීම ප්‍රමාණවත්. ඊළඟට අපි අවධානය යොමු කරමු පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කිරීමේ මූලික අරමුණු දක්වා මහා වග්ගපාළියේ සඳහන් වන පරිදි ද්වාදසාංග පටිච්ච සමුප්පාදයේ ඉදිරිපත් කරන්න. පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කිරීමේ මූලික අරමුණු දක්වලා මහා වග්ගපාළියේ සඳහන් වෙන පරිදි ද්වාදසාංග පටිච්ච සමුප්පාදය ඉදිරිපත් කරන්නට කියලායි කියන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කිරීමේ මූලික අරමුණු මොනවද කියලා අපි පළවෙනියටම බලමු. බුදුරජාණන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදයේ දේශනා කිරීමේ මූලික අරමුණු දෙකක් තියෙනවා. සංතානගත හා සමාජගත දුක ඇතිවෙන ආකාරය විවරණය කිරීම එකක්. එක අරමුණක්. සංතානගත හා සමාජගත දුක ඇතිවෙන ආකාරය විවරණය කිරීම එකක්. ඊළඟට සංතානගත හා සමාජගත දුක නැතිවන ආකාරයේ විවරණය කිරීම තවත් අරමුණක්. ප්‍රධාන වශයෙන් පටිච්ච සමුප්පාදයේ දේශනා කිරීමේ අරමුණු මොකක්ද කියලායි අපිට කියන්නට තියෙන්නේ. එතකොට අපිට කියන්නට පුළුවන් සමාජගත දුක හා සංතානගත දුක ඇතිවෙන ආකාරය ගැන හැර දැක්වීම, සංතානගත හා සමාජගත දුක නැතිවෙන ආකාරය දැක්වීම තමයි ප්‍රධානම අරමුණ බවට පත් වෙන්නේ. පටිච්ච සමුප්පාදය දේශනා කිරීමේ ප්‍රධානම අරමුණ බවට පත් වෙන්නේ. ඒ විදිහට දැක්වීම ප්‍රමාණවත්. ඊළඟට ද්වාදසාංග පටිච්ච සමුප්පාදයේ දැක්වීම.
අපිට විවිධ ආකාරයෙන් මේ සඳහා පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්. මෙන්න මේ පාඩේට අනුව ඉදිරිපත් කරන්නටත් පුළුවන්. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස සම්භවಂತಿ කියන මේ විදිහට ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛං කන්දස්ස සමුදයෝ හෝති. ඒ විදිහට දැක්වෙන කොටසේදී මේ දැක්වෙන්නේ පටිච්ච සමුප්පාදේ අංග. ඒ වගේම තමයි ඊට පස්සේ අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් සංස්කාරය පහළ වෙති. එහෙම නැත්නම් සංස්කාර ප්‍රත්‍ය වීමෙන් විඥානය පහළ වෙයි. ওই විදිහට දැක්වෙන තැනත් පිළිතුරු තියෙනවා. අවිද්‍යාව සංස්කාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශය වේදනාව තණ්හාව උපාදානීය භව ජාති ජරා මරණ ඒ විදිහට වර්ග කරන්නටත් පුළුවන්. පටිච්ච සමුප්පාදේ අංග දක්වන්නට පුළුවන්කම තියෙනවා. අපි ආයෙත් බලමු. ලියාගත්තොත් ඔබට වැදගත් වේවි. අවිද්‍යාව සංස්කාර විඥාන නාම රූප ඊළඟට සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන අංග 12 තමයි පටිච්ච සමුප්පාදේ අංග 12 බවට පත් වෙන්නේ. මේ වගේ ප්‍රශ්නයකදී ඔබ ඒ කරුණු නිවැරදි විදිහට පෙළගස්වලා ලියන්නට ඕන. එහෙම නිවැරදි විදිහට පෙළගස්වලා ලියුවම ලකුණු ලබා ගන්නට හැකියාව තියෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු 5 වෙනි ප්‍රශ්නෙට. 5 වෙනි ප්‍රශ්නෙට පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන බුද්ධ කාලීන ශාස්ත්‍රූවරුන් අතර කර්ම වාදය හා පුබ්බේකත හේතුවාදී ප්‍රතික්ෂේප කළ ශාස්ත්‍රූවරුන් නම් කරන්නේ. 5වෙනි පාඩම කර්මය හා සම්බන්ධව තියෙන පාඩම. මේ කර්මය කියන පාඩමේදී විවිධ යුගයන් වලදී කර්මය පිළිබඳව අවධානය යොමු කරලා තියෙන ආකාරයත් ඒ වගේම සත්‍ශාස්ත්‍රූවරුන් කර්මය පිළිබඳව අවධානය යොමු කරලා තියෙන ආකාරයත් සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා වෙන කොටසේදී 5 වෙනි පාඩමේ 105 වෙනි පිටුවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. සඳහන් වෙන්නේ පුරාණ කාශ්‍යප පූර්ණ කස්සප කියන එක අජිතකේස කම්බල මක්කලි ගෝසාල යන ශාස්ත්‍රූවරු කර්මයේ ප්‍රතික්ෂේප කරපු අය කියලා. පුබ්බේකත හේතුවාදී ප්‍රතික්ෂේප කළ ශාස්ත්‍රූවරුන් නම් කරන්නට කියන ප්‍රශ්නේ මේ ශාස්ත්‍රූවරුන් පුබ්බේකත හේතුවාදයේ සහ කර්මවාදයේ ප්‍රතික්ෂේප කරපු අය විදිහට තමයි සඳහන් වෙන්නේ. ශාස්ත්‍රූවරුන් නම් කරන් පූර්ණ කාශ්‍යප අජිතකේස කම්බල මක්කලි ගෝසාල. පූර්ණ කාශ්‍යප අජිතකේස කම්බල මක්කලි ගෝසාල කියන ශාස්ත්‍රූවරු තමයි කර්මවාදයයි පුබ්බේකත හේතුවාදයයි ප්‍රතික්ෂේප කරපු ශාස්ත්‍රූවරු. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නය චේතනාවට මුල් තැනදී කර්මයේ විවරණය කිරීම බුදු සමයේ මූලික ලක්ෂණයක පැහැදිලි කරන්න. චේතනාවට මූලික තැන දෙනවා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානතම ඉගැන්වීමක්. චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. යම්කිසි කර්මයක් බවට පත්වීම සඳහා කුසල චේතනා සහ අකුසල චේතනාවන් බලපානවා. ඒ කුසල චේතනාව හා අකුසල චේතනාව අනුව ඒ කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද බවට පත් වෙනවා කියන ඉගැන්වීම බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීමක්. කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ අතිශය ස්වාධීන ඉගැන්වීමක්. ඒ අතරේදී චේතනාව මූලිකත්වයට අරගෙන තියෙනවා. නිබ්බේධික පර්යාය සූත්‍රයේ මෙන්ම චුල්ලකම්ම විභංග සූත්‍රයේ හඳුන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා තියෙනවා. චේතනාව මම කර්මයේයයි කියමි. සිතින් සිතා කයින් වචනෙන් හා මනසින් කර්ම රැස් කරයි. සිත මූලික කරගෙන කර්මයේ පිළිබඳව විවරණය වෙන අවස්ථාවන් දෙකක් අපිට වැදගත් වෙනවා. ඒ තමයි නිබ්බේධික පර්යාය සූත්‍රය සහ චුල්ලකම්ම විභංග සූත්‍රය. මේ සූත්‍ර දේශනාවන් වල සඳහන් වෙන විදිහට අපිට දක්වන්නට පුළුවන් චේතනාවම කර්මයේයි
දේශනා කරනවා. ඒ වගේම සිතින් සිතා කයින් වචනින් හෝ මනසින් කියන දොරටු තුනෙන් කර්මයන් රැස් කරනවා, කර්මයන් සිදු කරනවා කියන අදහස තමයි චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියන ඉගැන්වීම තුලින් බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ කර්මයන් සිදුවීමේදී පුද්ගලයා කය වචනයේ සිත කියන දොරටු තුනෙන් තිදොරින් විවිධ හැසිරීම් දක්වනවා, ක්‍රියා කරනවා. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා දොරටු තුනෙන්ම කර්මයන් සිද්ධ කරනවා. එහෙනම් ඒ විදිහට දැක්වෙන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මොන කර්මයක් කළත් එතනදී චේතනාව මූලික වෙනවා. කයින් ක්‍රියාවක් කළත්, වචනයෙන් යමක් ප්‍රකාශ කළත්, හිතින් යම් කිසි දෙයක් සිදු කළත් ඒ අවස්ථාවන් තුනේදීම සිත මූලික වෙනවා. ඒ වගේම එම ක්‍රියා පුද්ගලයාට හා සමාජයට බලපාන ආකාරය අනුව හොඳ ක්‍රියා, නරක ක්‍රියා වශයෙන් බෙදෙනවා. හොඳ චේතනා මුල් වෙලා සිද්ධ කරන කාර්යයන්, ක්‍රියාවන් කුසල කර්ම විදිහටත්, කුසල ක්‍රියා විදිහටත්, නරක චේතනාවන් මූලික කරගෙන සිදු කරන දේවල් නරක ක්‍රියා විදිහටත්, අකුසල කර්ම විදිහටත් හඳුන්වනු ලබනවා. හොඳයි. බුදුදහමේ චේතනාව මූලික කරගෙන කර්මයේ පිළිබඳව සාකච්ඡා කරනවා කියන කාරණේ පැහැදිලි කිරීම සඳහා ඒ කරුණු අපිට ප්‍රමාණවත් වෙනවා. ඒ කරුණු ටික පෙළගස්වලා පිළිවෙලකට ලියන එක තමයි අපි කරන්නට ඕනේ. ඊළඟට විපාක දෙන පිළිවෙල අනුව කර්මයේ ප්‍රභේද දක්වා ඒවායෙන් දෙකක් හඳුන්වන්නේ. විපාක දෙන පිළිවෙල අනුව කර්මයේ ප්‍රභේද දක්වන්නට කියනවා. ඒවායින් දෙකක් හඳුන්වන්න. විපාක දෙන කාලය අනුව දිට්ඨ ධම්ම වේදනීය කර්ම, කර්මයේ පාඩමින්මයි මේ ප්‍රශ්නියත් යොමු වෙන්නේ. දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම. ඉතින් 2016 17 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේදීත් මේ ප්‍රශ්නේ මේට සමානම ප්‍රශ්නයක් තිබුණා. මේ කොටස් වර්ග කිරීම සහ ඒ කොටස් පිළිබඳව පැහැදිලි කිරීම ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වෙලා තිබුණා. හොඳයි. අපි බලමු ඊළඟට මේ කරුණු හතර නම් කරලා ඊළඟට දෙකක් විස්තර කරන එක. දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ අප විසින් කරනු ලබන කර්ම විපාක කොටසක් මෙලවදීම විඳින්නට සිද්ධ වෙනවා. එහෙනම් මෙලවදීම විඳින්නට සිද්ධ වෙන කර්ම විපාක තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක කියලා කියන්නේ. සුරාපානය කිරීම, කාමයේ වරද්වා හැසිරීම, සූදුව, පාප මිත්‍ර සේවනය වගේ කටයුතු වලින් තමාට අයහපත සිදු කරගන්නට සිදුවීම, මෙලොවදීම අහිතකර වූ විපාකවලට යොමු වෙන්නට සිදුවීම, හොරකම් කිරීම, මංකොල්ල කෑම වගේ දේවල් වලින් තමාට අහිත පිණිස කටයුතු සිදුවීම මෙලොව වශයෙන්ම විපාක දීම දිට්ඨ ධම්ම වේදනීය කර්ම විදිහට දක්වන්නට පුළුවන්. දිට්ඨ ධම්ම වේදනීය අකුසල කර්ම සහ දිට්ඨ ධම්ම වේදනීය කුසල කර්ම කියලා මේවා වර්ග කරන්නට පුළුවන්. එතකොට සුරාපානය ආදී අකුසල කර්ම තුලින් සිද්ධ වෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය අකුසල විපාක. ඒ වගේම දිට්ඨ ධම්ම වේදනීය කුසල විපාකත් අපිට ලබන්නට පුළුවන්. පස්පව් වලින් වැළකීලා උත්සාහයෙන් යුක්තව කටයුතු කිරීමත් එක්ක ආර්ථිකයේ දියුණු වෙලා, සහනශීලී බව ඇති වෙලා, ඒ වගේම ආධ්‍යාත්මික මේ වශයෙන් හිතේ සහනය ඇති වෙලා, පීඩාකාරී තත්ත්වයෙන් මිදිලා ඒ වගේ තත්ත්වයකටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට දිට්ඨ ධම්ම වේදනීය කුසල සහ අකුසල කර්ම විපාක විදිහට අපිට විස්තර කරන්නට පුළුවන්. ඒක තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ. මෙලොව වශයෙන් විපාක දෙන කුසල හෝ අකුසල කර්ම විපාක. ඊළඟට උපපජ්ජ වේදනීය කර්ම, මව්පියන් මරණයට පත් කිරීම ආදී ආනන්තරීය පාප කර්ම සිද්ධ කළාට පස්සේ දෙවන ආත්ම භාවයේදී ඒ කර්මයේ සිද්ධ කරන ආත්ම භාවයට අනතුරුව ලබන ආත්ම භාවයේදී විපාක විඳින්නට සිද්ධ වෙන මහා සාවද්‍ය අකුසල කර්මයන් විදිහට හඳුන්වනු ලබන කර්ම තමයි උපපජ්ජ වේදනීය කර්ම කියලා කියන්නේ. ඒ වගේම උදාහරණයක් විදිහට අපි බැලුවොත් අජාසත් රජතුමා තමන්ගේ පියා ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්ම. ඒ වගේම දේවදත්ත තෙරුන් වහන්සේ බුදුන්ගේ ලේසෙලවීම, සංඝ බේදය ඇති කිරීම වගේ දේවල් ආනන්තරීය පාප කර්ම. උපපජ්ජ වේදනීය වශයෙන් දෙවන ආත්ම භාවයේදී විපාක ලබන්නට සිදුවෙච්ච මහා සාවද්‍ය අකුසල කර්ම තමයි උපපජ්ජ වේදනීය කර්ම කියලා කියන්නේ. කුසල පක්ෂයෙන් සලකනකොට ධානලාභී අය ධානයෙන් පිරිහුණාට
පිරිහුනේ නැත්තම් ඊළඟ භවයේදී බ්‍රහ්ම ලෝකවල රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඒ ධාන සුවයන්ගෙන් ප්‍රීතියටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ ධාන සුවය අනුභව කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ ධාන සුවයෙන් යුක්තව මනස සැනසීමට පත් කරගනිමින් සමාධිගතව ඉන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඒ විදිහට අපිට දක්වන්නට පුළුවන්. ඉතින් අපිට කියන්නේ කර්මයේ විපාක දෙන කාල වශයෙන් දැක්වෙන කොටස් 4 නම් කරලා ඊට පස්සේ කරුණු දෙකක් ගැන පැහැදිලි කිරීමක් කරන්නට කියලා. ඒ නිසා ඊළඟ කරුණු ගැන පැහැදිලි කිරීමට අපි අවධානය යොමු කරන්නේ නැහැ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. කුසල මූල හා අකුසල මූල නම් කරන්නට කියන ප්‍රශ්නේ. කුසල මූල කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ. අකුසල මූල කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ. මේක ඉතාමත් හොඳින් දන්න කාරණාවක්. ඒ නිසා ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු කියන්නට යන්නේ නැහැ. ලෝභ දෝෂ මෝහ කියලා කියන්නේ අභිධර්මයේදී සාකච්ඡා වෙනවා. ලෝභ දෝෂ මෝහ අකුසල මූල, අලෝභ දෝෂ මෝහ කුසල මූල. අලෝභ දෝෂ මෝහ කුසල මූල. අපෙන් අහන්නේ කුසල මූල හා අකුසල මූල නම් කරන්නට කියලා. ඉතින් එතකොට මේ විදිහට පිළිවෙලට දක්වන්නට පුළුවන්. අලෝභ දෝෂ මෝහ කුසල මූල, ලෝභ දෝෂ මෝහ අකුසල මූල විදිහට. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ. දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ දස කුසල් දක්වා ඒවා ద్వාරත්‍රයට බෙදා දක්වන්න. මේ වගේ ප්‍රශ්නයකදී දස කුසල් ලියලා ඉවර වෙලා ආයෙත් නැවත වතාවක් දස කුසල් දොරටු තුනට අනුව වෙන් කරලා ලියන්නට ගියොත් එතනදී කාලය යන ප්‍රමාණය වැඩි. දස කුසල් දක්වා ඒවා ద్వාරත්‍රයට බෙදා දක්වන්නට කියලා කියන්නේ. ඉතින් එහෙම නැත්නම් අපිට මේ විදිහට ලියන්නට පුළුවන්. කයෙන් සිදු කරන කුසල් ලියන්නට පුළුවන්. ඊළඟට වචනයෙන් සිදුවෙන කුසල් ලියන්නට පුළුවන්. ඒ විදිහට දස කුසල කර්මයන්ම දොරටු තුනට අනුව වර්ග කරලා ලියන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ලියලා ඊට පස්සේ අපිට ඒක මේ විදිහට දාලා මේ පැත්තෙන් හෝ උඩින් හෝ කොයි විදිහට හෝ මේ කරුණු 3ක් නම් කරුණු 4ක් නම් ඒ විදිහට වර්ග කරලා වෙන් කරලා හඳුන්වලා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහේ ක්‍රමවේද දෙකක් පාවිච්චි කරන්නට පුළුවන්. ඉතින් කයින් සිදුවෙන කුසල් ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරය හෙවත් පරදාර පරපුරුෂ සේවනයෙන් වෙන්වීම කියන කරුණු 3 කයින් සිදු කරන කුසල්. ප්‍රාණඝාතයේ සිද්ධ කිරීම කයින් සිදු කරන අකුසලයක්. අදත්තාදානය කයින් සිදු කරන අකුසලයක්. එහෙනම් මේ අකුසල කර්මයන්ගෙන් වෙන්වීම කියන එක යෙදුවට පස්සේ අපිට කුසල කර්මයන් ලියන්නට පුළුවන්. ප්‍රාණඝාතය තමයි අකුසල කර්මය. ඒ ප්‍රාණඝාතයෙන් වෙන්වීම මොකක්ද? කුසල කර්මය. එහෙනම් ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකම් කිරීමෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම කියන කරුණු කයෙන් සිදු කරන කුසල්. ඊළඟට වචනයෙන් සිදු කරන කුසල් තමයි මුසාවාදයෙන් වෙන්වීම, අප්‍රසන්න වචනේ හෙවත් පරුෂ වචනයෙන් වෙන්වීම, පිසුනා වාචා හෙවත් කේලම් කීමෙන් වෙන්වීම, නිස්පල කතා හෙවත් සම්ප්‍රප්පලාප හිස් වචනයෙන් වෙන්වීම කියන කරුණු. වචනයෙන් සිදුවෙන කුසල්. මුසාවාදයෙන් බොරුවෙන් වෙන්වීම, පරුෂ වචනයෙන් වෙන්වීම, කේලම් කීමෙන් වෙන්වීම, පිසුනා වාචා, නිස්පල කතාවෙන් හෙවත් හිස් වචනයෙන් වෙන්වීම කියන කුසල කර්ම. වචනයෙන් සිදුවෙන කුසල කර්ම. ඊළඟට සිතින් සිදුවන කුසල් දැඩි ලෝභය හෙවත් අවිද්‍යාවෙන් වෙන්වීම, දුෂ්ට චේතනාව හෙවත් ව්‍යාපාදයෙන් වෙන්වීම, වරදවාගත් විශ්වාස හෙවත් මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම, මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම. සිතින් සිදුවෙන කුසල් දැඩි ලෝභයෙන් වෙන්වීම, දුෂ්ට චේතනාවෙන් වෙන්වීම, මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම කියන කුසල කර්මයන් 10 අපිට හිත, කය, වචනය කියන දොරටු 3ට අනුව වෙන් කරලා දක්වන්නට පුළුවන්. හොඳයි.
ඊළඟට අපි බලමු අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ දැක්වෙන කුසල අකුසල විනිශ්චය කිරීමේ නිර්ණායක දක්වා ඒවා නොසලකා හැරීම පුද්ගලයා හා සමාජ පරිහානියට පුද්ගල හා සමාජ පරිහානියට හේතු වෙන බව පෙන්වා දෙන්න. අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ දැක්වෙනවා කුසල අකුසල විනිශ්චය කිරීමේ නිර්ණායක ඒවා නොසලකා හැරීම පුද්ගල හා සමාජ පරිහානියට හේතු වෙන බව පෙන්වා දෙන්නට කියලායි කියන්නේ. මෙහි එම සූත්‍ර දේශනාවේ දැක්වෙන නිර්ණායක තමයි තමා අන්‍යා උභය පක්ෂේ කියන දෙපක්ෂයට මේ අවස්ථා තුනටම යහපත හෝ අයහපත යම් කිසි දෙයක් හිතින් කයින් වචනයෙන් කියන දොරටු තුනෙන්ම තමාට හෝ අනුන්ට යහපතක් වෙනවා නම් එහෙම නැත්නම් තමාටත් අනුන්ටත් කියන පක්ෂය තුනටම තමාට අයහපත පිණිස පවතිනවා නම් එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ට අයහපත පිණිස පවතිනවා නම් අවඩ පිණිස පවතිනවා නම් ඒ වගේම තමාටත් අනිත් පක්ෂයටත් කියන පක්ෂ දෙකටම අයහපත පිණිස පවතිනවා නම් එවැනි දේවල් නොකර සිටින ලෙස තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. යම් තමාට යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද අනිත් කෙනාට යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද දෙපක්ෂයටම යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද ඒක තමයි නිර්ණායකය. අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ දැක්වෙන කුසල අකුසල විනිශ්චය කිරීමේ නිර්ණායකය තමයි තමාට අයහපත යහපත පිණිස පවතිනවද අන්‍යාට යහපත අයහපත පිණිස පවතිනවද උභය පක්ෂයටම යහපත අයහපත පිණිස පවතිනවද කියන නිර්ණායකය. එහෙම කල්පනා කරලා එහෙම බලලා හිත කය වචනය කියන දොරටු තුනෙන්ම යම්කිසි කෙනෙක් යම්කිසි කාර්යයක් සිද්ධ කරනවා නම් ඒ තුලින් තමාටත් අනිත් අයටත් අවඩක් පිණිස පවතින්නේ නැත්නම් තමාට වැඩක් සිදු වෙලා අනිත් අයට අයහපතක් සිද්ධ වෙනවා නම් එහෙම නැතිව තමාටත් අනිත් අයටත් උභය පක්ෂයටම යහපතක් සිද්ධ වෙනවා නම් හිත කය වචනය කියන දොරටු තුනෙන්ම සිද්ධ කරන කාරණා වලින් අන්න ඒවා තමයි හොඳ යහපත් කුසල කර්ම විදිහට සලකනු ලබන්නේ. ඒවා නොසලකා හැරීම නිසා පුද්ගල හා සමාජ පරිහානිය සිද්ධ වෙනවා. හිත කය වචනය කියන දොරටු තුනෙන්ම අකුසල කර්ම සිදු වෙනවා. ඒ අකුසල කර්ම තුලින් පුද්ගලයාටත් සමාජයටත් හානියක් සිද්ධ වෙනවා, විනාශයක් සිද්ධ වෙනවා කියලා අපිට පැහැදිලි කරන්නට පුළුවන්. හොඳයි, ඊළඟට 7 වෙනි ප්‍රශ්නයට අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ 7 වෙනි පාඩමෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. බෝධි නමින් හැඳින්වෙන ලෝකෝත්තර මාර්ග ඥාන නම් කරන්න. බෝධි නමින් දැක්වෙන ලෝකෝත්තර මාර්ග ඥාන නම් කරන්නට කියන පාඩම සත්‍තිස් බෝධිපාක්ෂික පාඩම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන අවබෝධය ඇති කරගන්නා වූ පිරිස් විසින් ප්‍රගුණ කරනු ලබන කාරණාවන් 37ක් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන පාඩම තුල විස්තර කරලා තියෙන්නේ, විවරණය කරලා තියෙන්නේ. ඉතින් ඒ පාඩමට අදාළව පළවෙනි ප්‍රශ්නේ අහන්නේ බෝධි නමින් හැඳින්වෙන ලෝකෝත්තර මාර්ග ඥාන මොනවද? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්. ලෝකෝත්තර මාර්ග ඥාන. බෝධි නමින් හැඳින්වෙන ලෝකෝත්තර මාර්ග ඥාන තමයි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග ඥාන. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග ඥාන. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම නම් කර ඒවාට එම නම විවහාර කිරීමේ හේතුව සැකෙවින් දක්වන්න. ඉන්ද්‍රිය ධර්ම 2016-17 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේදීත් මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව අපි සාකච්ඡා කළා. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මොනවද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් අවබෝධ කර ගැනීමට කරුණු අපි ඉදිරිපත් කළා. ඉතින් ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය ආදී පංච ඉන්ද්‍රිය නෙමෙයි කියන කාරණේ අපි පැහැදිලි කළා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් 5 කියලා. අන්‍යයන් කෙරෙහි තමන්ගේ අධිපති බව පවත්නා රාජ ආදීන් මෙන් නාම රූප ධර්මයන්හි අධිපති බව පවත්නා වූ ධර්ම ඉන්ද්‍රිය ධර්ම නමින් හැඳින්වේ. අන්‍යයන් කෙරෙහි තමන්ගේ අධිපති බව පවත්නා රාජ ආදීන් මෙන් අන්‍යයන් කෙරෙහි තමන්ගේ අධිපති බව පවත්වනවා රජවරු ආදී. ඒ වගේ නාම රූප ධර්මයන් වල අධිපති බව පවත්වනවා. නාම රූප ධර්මයන් වලදී අධිපති බව පවත්වන්නේ මොනවද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ කියන ඉන්ද්‍රිය ධර්ම තමයි නාම රූප කියන කොටස් දෙකේදීම
ප්‍රධානත්වය අරගන්නේ. එහෙම නැත්නම් අධිපතිත්වයේ දරන්නේ. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී පංච ස්කන්ධයන් නෙවෙයි පුද්ගලයාගේ ඉන්ද්‍රියන් වලට බලපෑමක් කරන්නේ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වලින් නාම රූප කියන දෙක පාලනය කරනවා. නාම රූප කියන දෙකම පාලනය කරනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියන් පහෙන්. ඒ නිසා තමයි මේවට ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. අධිපති බව නම් අන්‍ය ධර්මයන් තමාහට අනුකූල කරවා ගැනීමයි. එහෙනම් නාම රූප කියන දෙකේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් මගින් මෙහෙවනවා. අන්න ඒ නිසා තමයි මේවට ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. බුදුදහමේ ඒ වගේ ඉන්ද්‍රිය ධර්ම 22ක් ගැන සඳහන් වෙනවා. ඒ අතරින් සම්බෝධියට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම 5ක් තමයි සඳහන් වෙන්නේ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. බෝධිපාක්ෂික ධර්ම වශයෙන් හැඳින්වෙන එම ධර්ම 5 පිළිබඳව අංගුත්තර නිකායේ මහා වගේ ඉන්ද්‍රිය කතා යටතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දීර්ඝ විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ ඇයි බෝධිපාක්ෂික ධර්ම තුල තියෙන ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ ඇයි කියලා අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. මම කියලා දුන්නු අදහසට අනුව. සද්දීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය 5. හොඳයි ඊළඟට සතර සතිපට්ඨාන ධර්ම වැඩිීමේ අනුසස් දක්වා චිත්ත දමනය සඳහා චිත්තානුපස්සනාව පිහිට කරගත හැකි ආකාරය පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. සතර සතිපට්ඨාන ධර්ම වැඩිීමේ ආනිසංස මොනවද කියලා දක්වන්නට කියනවා පළවෙනියටම. ආනිසංස තමයි භාවනා කරන යෝගාවචරයාට තණ්හා මාන දිට්ඨි කියන මේ අකුසල තත්වයන් අඩු කරගන්නට පුළුවන්. සතර සතිපට්ඨානයේ වැඩිීමේදී තණ්හා මාන දිට්ඨි. පුද්ගලයා සාංශාරිකව ගමන් කරන්නේ තණ්හාව, මානය, දිට්ඨිය කියන මේ අකුසල් නිසා. එහෙනම් තණ්හාව, මානය, දිට්ඨිය කියන අකුසල් දුරු කර ගැනීම සඳහා ප්‍රගුණ කළ යුතු භාවනාවක් විදිහට සතර සතිපට්ඨාන භාවනාව දක්වන්නට පුළුවන්. සතර සතිපට්ඨාන භාවනාව සිදු කළාට පස්සේ ලැබෙන ඒකානිසංසයක් තමයි තණ්හා, මාන, දිට්ඨි කියන අකුසලයන්ගෙන් තණ්හාව. කාම තණ්හා ආදී කාමයන් පිළිබඳව ආසාව, ඒ විදිහ ආසාවන් නැති කරගන්නට. මානය, සෙය්‍ය මාන, හීන මාන, සදිස මාන ආදී මානයන් දුරු කරගන්නට. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් මිදෙන්නට, වැරදි දැකීම් වලින්, වැරදි අදහස් වලින් මිදෙන්නට හේතුවක් වෙනවා සතර සතිපට්ඨානයේ වැඩිම තුල. ඒ වගේම වේදනාව නිසා ඇතිවෙන අකුසල් ඇති නොවේ. වේදනාව විඳීම නිසා යම් යම් අකුසල් වලට හිත යොමු වෙනවා. ඉතින් මේ අකුසල් වලට යොමු නොවි තමන්ගේ හිත යහපත් වූ චේතනාවන් වල පවත්වාගෙන යන්නටත් සතර සතිපට්ඨානයේ හේතුවක් වෙනවා. ලෝකෝත්තර අරහත් මාර්ගයට පැමිණීම පිණිසත් සතර සතිපට්ඨානයේ වැඩිම හේතුවක් බවට පත් වෙනවා. ඒ විදිහට දක්වන්නට පුළුවන්. ඊළඟට ප්‍රශ්නේ අහන්නේ චිත්තානුපස්සනා සතිපට්ඨානයේ හිතේ යහපත් භාවය ඇති කරගන්නට හේතු වෙන්නේ කොහොමද කියන කාරණේ. අපි බලමු. සිත අනුව බලමින් භාවනා කිරීම සිත පිහිටුවා ගැනීම චිත්තානුපස්සනාව විදිහට හඳුන්වන්නට පුළුවන්. හිතේ ඇතිවෙන සිතුවිලි පිළිබඳව මෙනෙහි කරමින්, හිත පිළිබඳව මෙනෙහි කරමින් කටයුතු කිරීම. ඉතින් ඒ වගේ කටයුතු කරනකොට ඒ වගේ ප්‍රභේද, හිතේ ඇතිවෙන ප්‍රභේද කිහිපයක් තියෙනවා. සරාග චිත්තය, විතරාග චිත්තය, සදෝෂ චිත්තය, විත දෝෂ චිත්තය, සමෝහ චිත්තය, විත මෝහ චිත්තය. ওই විදිහට සිත් පරම්පරාවක්, සිත් රාශියක් ඇති වෙනවා. සරාග චිත්තය, රාගයේ සහිත වූ සිත. ওই විදිහට ඇතිවෙන සිත් තුලින් පුද්ගලයාට අයහපත සිද්ධ වෙනවා. සරාග චිත්තය කියලා කියන්නේ අටවැදෑරුම්, ලෝභ සහගත සිත්. වෙනත් විදිහකින් කිව්වොත් රාගයේ සහිත සිත් තමයි සරාග සිත් කියලා කියන්නේ. ආදරය, ආලය, ප්‍රේමය කියන වචනවලුත් මේ සරාග චිත්තයමයි දක්වනු ලබන්නේ. ඉතින් සරාග චිත්තය, රාග සහිත සිත, ඇලීම් සහිත සිතින් වෙන්නේ පුද්ගලයාට අයහපතක් සිදුවීම. අනිවාර්යෙන් අයහපතක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අයහපතින් හිත මුදවා ගන්නට චිත්තානුපස්සනාව, සිතේ ඇති වෙන රාග, දේශ, මෝහ ආදී අකුසල චේතනාවන් ක්‍රියාත්මක වෙන විදිහ පිළිබඳව මෙනෙහි කරමින් කරන
චිත්තානුපස්සනා භාවනාව වැදගත් වෙනවා. ඉතින් සරාගසිත රාගයේ දියුණු වන අරමුණු නිසා ඇතිවන්නක් මිස එහි සත්පුද්ගල වශයෙන් ගත යුත්තක් නැහැ කියලා අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා චිත්තානුපස්සනාව මෙනෙහි කරනවත් එක්ක. හිතට විවිධ ආකාරයේ රාගාදී චේතනාවන් ඇති වෙනවා. ඒ ඇති වෙන සිත් තුල තමන් ඇති කරගන්න සංඥාවන් ඒවා ස්ථිර වූ සංඥාවන් නොවන බව ඒ තුල නිස්සාරත්වයක් පවතින බව තේරුම් ගන්නට සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාව ඉතාමත් වැදගත් වෙනවා. ඒ විදිහට හිත ගැන මෙනෙහි කරමින් සිතුවිලි යහපත් කරගනිමින් හිතට නරක සිතුවිලි පැමිණීමට නොදී යහපත් වූ සිතුවිලි වල හිත යොදවමින් සිදු කරන භාවනාව හිත දියුණු කරන්නට ඉතාමත්ම වැදගත් වෙන භාවනාවක් වෙනවා. රාගය දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනිකුත් අකුසල ධර්මයන්ගෙන් හිත නිදහස් කරගන්නටත් චිත්තානුපස්සනාව වැඩිම හේතුවක් වෙනවා කියලා අපිට කියන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඊළඟට අපි ඉක්මනින් සාකච්ඡා කරමු 8 වෙනි ප්‍රශ්නේ. බුදු සමයේ දැක්වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙක දක්වා පංච අභිඥා හා අෂ්ට සමාපatti උපදවා ගත හැකි භාවනාව හඳුන්වන්නට කියන භාවනාව සම්බන්ධ පාඩම 10 වෙනි පාඩම. ඉතින් සමත භාවනාව සහ විදර්ශනා භාවනාව, සමත භාවනාව, විදර්ශනා භාවනාව කියන භාවනාවන් දෙක තමයි ප්‍රධාන භාවනා දෙක. ඉතින් පංච අභිඥා සහ අෂ්ට සමාපatti උපදවා ගත හැකි භාවනාව සමාධි භාවනාව, චිත්ත භාවනාව, එහෙම නැත්නම් සමාධි භාවනාව, සමත භාවනාව. අපිට මුලින්ම කියන්නේ ප්‍රධාන භාවනා ක්‍රම දෙක ලියන්නට කියලා. ඊළඟට කියනවා පංච අභිඥා හා අෂ්ට සමාපatti උපදවා ගත හැකි භාවනාව මොකක්ද කියලා. ඒ තමයි සමත භාවනාව. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ භාවනාව සඳහා අරමුණු කරගත යුතු දස කසින නම් කර ඉන් දෙකක් සැකවින් හඳුන්වන්න. දස කසින දක්වන්නට ඕන. සම 40 කර්මස්ථානවල කසින භාවනාවන් කිරීම සඳහා අරමුණු වශයෙන් කසින 10ක් තියෙනවා. දස කසින කියලා තමයි හැඳින්වෙන්නේ සම 40 කර්මස්ථාන වලින්. ඉතින් ඒ 10 නම් කරන්නට කියලා කියනවා. දස කසින තමයි පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, නීල කසිනේ, පීත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ, ආකාශ කසිනේ, ආලෝක කසිනේ කියන කසින 10. අනිවාර්යයෙන්ම සම 40 කර්මස්ථානවල තියෙන කොටස් ටික ඔබ පාඩම් කරලා තියාගන්න. ඔබට ඉතාමත් වැදගත් වෙයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන කරුණුත් ඔබ මතක තියාගන්න, පාඩම් කරගන්න. කීප වතාවක් කියලා පාඩම් කරගන්න. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික, ඒ වගේම චතුරාර්ය සත්‍යයේ ඒ අංග ටික, ඒ වගේම පටිච්ච සමුප්පාදයේ අංග, ඒ විදිහේ කාරණාවන් විශේෂ දේවල් නිතර කියවලා කීප වතාවක් කියවලා කාලය අරගෙන පාඩම් කරලා තියාගන්න. එතකොට දස කසින නම් කරන්නට නම් මේවා ටික අපි පාඩම් කරලා තියෙන්නට ඕන. පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, නීල කසිනේ, පීත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ, ආකාශ කසිනේ, ආලෝක කසිනේ කියලා අපිට දක්වන්නට හැකියාව තියෙනවා. ඊළඟට අහන්නේ ප්‍රශ්නේ දෙවෙනි කොටස එකම ප්‍රශ්නේ ඊළඟට අහන්නේ ඉන් දෙකක් සැකවින් හඳුන්වන්නට කියලා කියන්නේ. එහෙනම් මෙතනදී අපිට කසින දෙකක් පිළිබඳව කසින භාවනා අරමුණු දෙකක් ගැන පැහැදිලි කිරීමක්, හැඳින්වීමක් කරන්න වෙනවා. අපි බලමු හැඳින්වීමක් කරන්නට. භාවනාවේ යෙදෙන්නන් විසින් සිත පිහිටුවා ගැනීම සඳහා භාවිතයට ගන්නා වූ මැටියෙන් ඔපමට්ටම් කොට බෙර ඇසක් වගේ, බෙර එක ඇස්ස වගේ හදපු තනාගත් මණ්ඩලය පඨවි කසිනයයි. මැටියෙන් හදාගත්ත ඔපමට්ටම් කොට බෙර ඇසක් වගේ හදාගත්ත භාවනා කර්මස්ථානයක් විදිහට භාවනා කිරීම සඳහා හදාගත්ත දෙයක් තමයි පඨවි කසිනිය කියලා කියන්නේ. මෙම මණ්ඩලය යටත් පිරිසෙන් එක් වියත් යටත් පිරිසින් එක් වියත් 4 අඟලක් පමණ හෝ විශාල කොට ගන්නේ නම්
කුඩයක් පමණ හෝ කමතක් පමණ හෝ වීම සුදුසුය. ඔය විදිහට දක්වනවා. ඉතින් පඨවි කසිනය කියන්නේ මොකක්ද කියලා භාවනා කිරීමේදී පඨවි පොළව පිළිබඳව මෙනෙහි කිරීම සඳහා හදාගන්න මැටි වලින් හදාගන්න පෙර ඇසක් හා සමාන වූ මණ්ඩලයක් තමයි මේ පඨවි කසිනය කියලා කියන්නේ. ඒකේ ප්‍රමාණය දක්වනවා යටත් පිරිසින් එක් වියතක් 4 අඟලක් පමණ හෝ විශාල කොට ගන්නේ නම් යටත් පිරිසෙන් එක් වියතක් 4 අඟලක් එහෙම නැත්නම් විශාල කොට ගන්නවා නම් කුඩයක් පමණ හෝ කමතක් පමණ විශාල වෙන්නට ඕන කියලා තමයි දක්වන්නේ. ඊළඟට මණ්ඩල ආකාරයෙන් පිහිටි ජලය ආපෝ කසිනියයි. මණ්ඩල ආකාරයකින් වෙන් කරලා හඳුනාගත්ත ජලය තමයි ආපෝ කසිනිය කියලා කියන්නේ. අමුතු පැහැයක් ඇති ජලය හෝ කැළඹුණු ජලය ඒ සඳහා යොදා ගැනීම සුදුසු නැහැ. ඒ වගේම තමයි පාත්‍රයක් වැනි රවුම් මුව ඇති භාජනයකට ජලය පුරවාගෙන විවේක ඇති තැනක තබා සිතින් එය අරමුණු කොටගෙන භාවනා කිරීම සිද්ධ කරනවා. ඒක ආපෝ කසිනේ විදිහට දක්වනු ලබනවා. හොඳයි. ඒ විදිහට කසින භාවනාවන් සිද්ධ කරන්නට හැකියාව තියෙනවා. දස කසින දැක්වීම සහ පඨවි කසිනේ සහ ආපෝ කසිනේ ගැන අපි හැඳින්වීමක් සිද්ධ කරන්නට යෙදුනේ. වගේම තමයි අනිකුත් කසින පිළිබඳවත් අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. මෙතනදී ඒ පිළිබඳව කතා කරන්නට අදහස් කරන්නේ නැහැ. මානසික දුර්වලතා බැහැරකොට මානසික ශක්තියින් වර්ධනය කර ගැනීම නීවරණ ධර්ම බැහැර කිරීම මගින් සිදු කරගත හැකිය. මානසික දුර්වලතා බැහැර කරලා මානසික ශක්තියින් වර්ධනය කර ගැනීම නීවරණ ධර්ම බැහැර කිරීම මගින් සිදු කරගන්නට පුළුවන් කියන කාරණය ගැන ලියන්නට වෙන්නේ 7 වෙනි පාඩම 162 පිටු 169 පිටු. බලමු. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහ තමයි නීවරණ පහ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. නිර්වාණගාමී මාර්ගයේ වසන ඒ වගේම කුසල සිත් අවුරාලන වලක්වාලන කාරණාවන් පහක් තමයි මේ කාමච්ඡන්ද කියලා කියන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ ආදී සියලුම දේවල් තුලින් අපේ කුසලයන් වළක්වාලන්නට කටයුතු සිද්ධ වෙනවා. එහෙනම් කාමච්ඡන්ද කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාමයන්ගේ ඇල්ම, සතුටු වීම, තණ්හාව, ස්නේහය කියන මේවා. සමාධිය වළක්වන මේ කාමච්ඡන්දය දුරු කරන්නට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්ම තුල යම්කිසි ඇලීමක්, සතුටු වීමක්, තණ්හාවක් ඇති කරගෙන ඉන්නකොට නිවන් ගමන අවුරාලනවා. එහෙම නැත්නම් අපි වැරදි දේවල් වලට යොමු වෙනවා. අපි ප්‍රශ්නේ බලමු. මානසික දුර්වලතා බැහැරකොට මානසික ශක්තියින් වර්ධනය කර ගැනීම නීවරණ ධර්ම බැහැර කිරීම මගින් සිදු කරගත හැකිය කියන ප්‍රශ්නය. එහෙනම් මේ අපි සඳහන් කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු කෙරෙහි ඇලීම, ආසාව, ස්නේහයක් ඇති කර ගැනීම, තැවිල්ලටපත් වීම ඒවා අපි හැමදිනාටම පීඩාව පිණිස පවතින දේවල්. එහෙනම් එයින් මිදිලා කටයුතු කිරීමට අපිට සිදු වෙනවා. ඒ සඳහා අපිට අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි සමාධිය වළක්වන්නා වූ කාමච්ඡන්දේ දුරු කිරීම පිණිස උපකාර වන ධර්ම 6ක් සඳහන් වෙනවා. අසුභාරම්භන සිතට ගන්න එක, අසුභ අරමුණු මෙනෙහි කරන එක, අසුභ භාවනාවල යෙදෙන එක, චක්සු ආදී ඉඳුරන් 6 ආරක්ෂා කිරීම, ආරක්ෂා කර ගැනීම, ආහාරයේ පමණ දැන ගැනීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, සත් ප්‍රාය කතා හෙවත් යහපත් කාලෝචිත කතා වලින් යුක්ත වීම කියන කරුණු ප්‍රගුණ කිරීමත් එක්ක කාමච්ඡන්දය හෙවත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන පංචකාම වස්තුන් තුලින් ලබන తాවකාලික වූ ඒ වින්දනයන් ලැබීමේ අවස්ථාවෙන් දුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් පංච නීවරණ දුරු කරලා මානසික දියුණුවක් ඇති කරගන්නට, මානසික වශයෙන් සැනසීමක් ඇති කරගන්නට හේතු වෙන මානසික දුර්වලතා දුරු කරගන්නට හේතු වෙන විදිහ ඒ විදිහට කාමච්ඡන්දය සම්බන්ධ කරගෙන කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට
ව්‍යාපාදේ කියන්නේ ඒ වගේ මානසික දුර්වලතාවයක්. ඒ මානසික දුර්වලතාවය නිසා මොකද වෙන්නේ? අප්‍රිය ස්වභාවයේ විරුද්ධ ස්වභාවය. අපි අපේ හිත තුළ තියෙන අපි කැමති නැති විරුද්ධ ස්වභාවයන්. යම් කිසි පුද්ගලයෙක් හෝ වස්තුවක් පිළිබඳව හෝ යම් ක්‍රියාවක් ගැන හෝ අප්‍රිය ස්වභාවයක් විරුද්ධ ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒක තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. කෝපය, වෛරය, ක්‍රෝධය, ද්වේෂය කියන නම් වලිනුත් ඒකම තමයි සමාජය තුළ ප්‍රසාරණය වෙමින් සමාජයට අහිත පිණිස පවතින්නේ, පුද්ගලයාට අහිත පිණිස පවතින්නේ. ඒ වගේම තමයි ආඝාත වස්තුන් අරමුණු කොටගෙන සිතෙහි ඇතිවන දූෂ්‍ය බව විදිහටත් දක්වන්නට පුළුවන්. ආඝාත වෛරය හා සම්බන්ධ වෙච්ච කරුණු 9ක්. මට අනර්ථ කළා, දැනුත් මට අනර්ථ කරනවා, අනාගතයේ අනර්ථයක් කරන්නට පුළුවන්, මාගේ ප්‍රියමනාප හිතවතාට අනර්ථයක් කළා, දැනුත් අනර්ථ කරනවා, අනාගතයේත් අනර්ථ කරන්න පුළුවන්, මාගේ විරුද්ධකාරයාට අර්ථයක් කළා, දැනුත් අර්ථයක් කරනවා, අනාගතයේ අර්ථයක් කරන්න පුළුවන්. ඒ විදිහට හිතලා ඇති කරගන්න ද්වේෂය, එහෙම නැත්නම් ආඝාත වස්තු එක්ක ඇති කරගන්න පටිගය, ද්වේෂය තමයි ව්‍යාපාද කියලා කියන්නේ. ඒ ව්‍යාපාදේ දුරු කරගන්නට අනිවාර්යයෙන්ම සිදු කළ යුතු කාරණාවන් රාශියක් තියෙනවා. මොනවද ඒ? ඒවා තමයි මෙත්තා, චේතෝ විමුක්තිය ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීම. මෙත්තාව, මෛත්‍රී කිරීම, මෛත්‍රී භාවනාවෙහි යෙදීම. ඒ වගේම තමන් හා අනුන් යන දෙපක්ෂය සම්බන්ධව විපාක දෙන කර්මයන් ගැන මෙනෙහි කිරීම. කර්මයට තමා අයත් බව ප්‍රත්‍යවේක්ෂා කිරීම. කල්යාණ මිත්‍රයන් ඇති කර ගැනීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. ඒ වගේම සත්ප්‍රාය කතා හෙවත් කාලෝචිත කතා ඇති බව කියන කාරණාවන් වැදගත් වෙනවා. ව්‍යාපාදයේ හෙවත් දේශ සහගත සිතින් අනර්ථය සිදු කරගන්න අයට අනර්ථයෙන් දුරුවීම සඳහා හේතු වෙන කාරණාවන්. ඒ වගේම තමයි තීන මිද්ද නීවරණය කියලා කියන්නේ. තීන මිද්දේ කියලා කියන්නේ අකුසල චෛතසිකයක් දෙකක්. ඒ වගේම 89ක් හෝ 121ක් වන සිතෙහි හෙවත් විඥානස්කන්ධෙහි ගිලන් බවක්, අකර්මණ්‍ය බවක්, අලස බවක් ඇති කරනවා. ඒක තමයි තීන කියලා කියන්නේ. සිත්වල යම්කිසි අකර්මණ්‍ය බවක්, උද්‍යෝගමත් වීර්යවන්ත සිත් නැති කරන එක තමයි තීන කියලා කියන්නේ. ඒ වගේම තමයි මිද්ද කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මයන්ගේ දෙපනස් චෛතසිකයන්ගේ යම් රෝගී බවක් ඇති කරනවා. සිතුවිලි වල රෝගී බවක් ඇති කරන එකට කියනවා මිද්ද කියලා. තීන කියලා කියන්නේ සිත්වල, සිත් 89 තුලම රෝගී බවක් ඇති කිරීම. මිද්ද කියලා කියන්නේ සිතුවිලි වල චෛතසික 52 තුලම යම් කිසි ආකාරයක අලස බවක් ඇති කරනවා නම් ඒක තමයි මිද්ද කියලා කියන්නේ. චිත්ත චෛතසික ධර්මයන්ගේ පවතින දුර්වල ස්වභාවය තමයි එතකොට තීන මිද්ද කියලා කියන්නේ. තීන මිද්ද කියන සිත් සහ සිතුවිලි වල දුර්වලතාවයක් තියෙනකොට පුද්ගලයාට එතනින් එහාට යම්කිසි මානසික සුවතාවයක්, දියුණුවක් ලබා ගන්නට බෑ. එහෙනම් මේ තීන මිද්ද කියන தත්ත්වය නැති කරගන්නට අනුගමනය කරන්නට අවශ්‍ය කාරණාවනුත් රාශියක් තියෙනවා. අතිභෝජනයේ පිළිබඳ අවබෝධය, ඒ කියන්නේ ආහාර පමණට වඩා ගැනීම පිළිබඳව අවබෝධ කර ගැනීම, ආහාර වැළඳීම් පමණ දන ආහාර ගැනීම, ඉරියව් වෙනස් කිරීම, එකම විදිහට පාඩම් කරනකොට එහෙම නැත්නම් භාවනා කරනකොට අලසකමක්, කම්මැලිකමක් ඇති වෙනවා. එතකොට මොකද කරන්න තියෙන්නේ? ඉරියව් වෙනස් කරන එක. ඒ වගේම ආලෝකයේ මෙනෙහි කිරීම. අන්ධකාරයේ ඉන්නකොට තමයි අලසකම වැඩිපුර වැඩි වෙන්නේ. එලිමහනේ විසීම. ඊළඟට කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. ඒ වගේම සත්ප්‍රාය කතා කියන්නේ තීන මිද්දෙන් යුක්තව කටයුතු කිරීම තුළින් ඇතිවෙන අයහපත පිළිබඳව මෙනෙහි කිරීම. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ සිතේ සහ සිතුවිලි වල නොසන්සුන් බව. හිතේ සහ සිතුවිලි වල නොසන්සුන් බව, ධර්මයේ ඉගෙන තියෙන්නට ඕනේ නොසන්සුන් බව නැති කර ගැනීම සඳහා පටිපුච්ච කතා හෙවත් කැප අකප බව පිළිබඳව විචාරා කටයුතු කිරීම, ප්‍රශ්න කිරීම, විනය හැටි දැනගෙන කටයුතු කිරීම, ඒ වගේම ඥාන වෘද්ධ, තපෝ වෘද්ධ අය ඇසුරු කිරීම, ඒ වගේම කල්යාණ මිත්‍රයන් ඇසුරට ගැනීම, කල්යාණ මිත්‍රයන් ඇති කර ගැනීම, ඒ වගේම කැප අකප පිළිබඳ කතා ඇති කර ගැනීම තීන උද්දච්ච කුක්කුච්චය නැති කර ගැනීම සඳහා වැදගත් වෙනවා. ඒ වගේම තමයි විචිකිච්ඡා නීවරණය. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය, බුද්ධ ධම්ම සංඝ ආදී ත්‍රිවිධ රත්නය කෙරෙහි සැකය. ඒ විදිහට
බුද්ධාදී අටතැන්හි ඇතිවෙන්නා වූ සැකේ නැති කර ගන්නට මොකද කරන්නට තියෙන්නේ? ත්‍රිපිටක ධර්මයේ සපුරා හෝ කොටසක් හෝ ඉගෙන තිබීම. ධර්මයේ ඉගෙනගෙන තිබීම. ඒ වගේම තෙරුවන් පිළිබඳව ප්‍රශ්න විචාරීම, ප්‍රශ්න කිරීම. යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම් ඒක විචාරන්නට ඕනේ. විනයෙහි ප්‍රගුණ බව හෙවත් විනයෙහි ස්වභාවය ගැන දැන ගැනීම. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කර ගැනීම. තෙරුවන් කෙරෙහි පැහැදීමක් ඇති ලක්ෂණ තියෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. සුදුසු කතා, සැකේ නැති කර ගැනීම සඳහා සුදුසු කතාවල යෙදීම කියන මේ කරුණු තුලින් පුද්ගලයාගේ පංච නීවරණ ධර්ම දුරු කරලා, පංච නීවරණ ධර්ම තුලින් ඇති කරන අයහපත නැති කරලා පුද්ගලයාව හොඳ තැනකට අරගෙන යන්නට හේතු වෙන කාරණාවන්. එනම් පංච නීවරණ ධර්ම දුරු කරමින් පුද්ගලයා තුළ යහපත් වූ ගුණ ධර්ම ප්‍රගුණ කිරීම සඳහා කළ යුතු කාරණාවන් මොනවද කියලා ඒ කරුණු තුලින් ඔබට පැහැදිලි වෙන්නට ඇති. හොඳයි. ඔබට පුළුවන්කම තියෙනවා මේ පාඩම නැවත වතාවක් බලන්නට. එතකොට තවත් හොඳින් මේ කාරණාවන් මතකෙහි තබා ගන්නට පුළුවන්කම තියෙනවා. එක වතාවක් බැලුවට පස්සේ ඔබට සමහර විට මතකෙහි රැඳෙන ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් නැවත නැවතත් නැරඹීමට හැකියාව තියෙන නිසායි අපි කරුණු කාරණාවන් නැවත නැවත ප්‍රකාශ නොකර ඉතා ඉක්මනින් සාකච්ඡාව පවත්වන්නට යෙදුනේ. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව තුළින් ධර්මාචාර විභාගයට අදාළ සියලු විෂයන් වලට මේ ආකාරයෙන් සාකච්ඡාවන් පවත්වනවා. ඉතින් ඒ සාකච්ඡාවන් සමගින් සම්බන්ධ වෙන්නට කියලා මතක් කරන ගමන් 2017-2018 ධර්මාචාර්ය පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන ප්‍රශ්න පත්‍රයට අදාළව නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්